අද 2020 මැයි 31 ඉරිදා සිරස්තල තොණ්ඩමන්ගේ දේහයේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරේ. අවමංගල්‍ය කටයුතු සිදු වූ ආකාරය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්. නිරෝධායන නීති කඩ කරමින් මහජනතාවට නරක වැරදි පූර්වාදර්ශ සපයමින් කටයුතු කරනවා. අද තවත් COVID-19 ආසාදිතයන් 8 දෙනෙකු හඳුනා ගැනේ. සෝගු ආසාදිතයන් ගණන 800 ඉක්මවයි. ගල්කිස්සේ හෝටල් හිමිකරුට පාතාලයෙන් තවත් තර්ජනාත්මක ඇමතුමක්. අපි චණ්ඩිකමෙන් ගන්න ඕන වගේ බෙල්ල මිරිකලා ගන්නේ. මාලිගාවත්තේ වෙඩි තැබීම පාතාල කල්ලියක අභ්‍යන්තර අර්බුදයක් බව හෙළිවේ. සියොන් බෝම්බකරු ගැන රහස් එළියට. දේවස්ථානයේ දේවගැතිවරු කොමිසම හමුවේ හඬා වැටේ. මිලියන 120ක් වැය කර ගල්කිස්ස වෙරළ තීරයේ පිර වූ වැලි මුහුදට ගසාගෙන යයි. අද ජනතාව සහ රටට සිද්ධ වෙච්ච හානියට කවුද වගේ කියන්නේ? සිරස්තන් Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හැටන් නොවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අවමංගල්‍ය උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි. අද මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ අතර අවමංගල කටයුතු සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් සීමිත පිරිසකට පමණක් සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබුණා. පසුගිය 26 වනදා ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාව ප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ඊයේ පස්වරුවේ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන ආවා. ඊයේ මෙන්ම අදත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විවිධ ප්‍රදේශවල සිට රථවාහන වලින් පැමිණි පුද්ගලයින්ට ආපසු හැරී යාමට සිදු වුණා. වැඩ කරන්න එක්කනවා දාන්න ගියේ. කෙසේ වෙතත් ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සඳහා දැඩි ආරක්ෂක රැකවල් හැටන් සහ ඒ අවට ප්‍රදේශවලට යොදවා තිබුණේ යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධවයි. ඒ හේතුවෙන් වෙනදා ජනාකීර්ණ හැටන් සහ ඒ අවට නගර රැසක අද දක්නට ලැබුණේ ජන ශූන්‍ය තත්වයක්. මේ අතර තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණිය නොහැකි වතු ජනතාව අද දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ඔහුගේ ඡායාරූපය සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන්ගේ ශෝකය පළ කරනු ලැබුවේ මෙලෙසින්. තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පනවා තිබූ ඇඳිරි නීති තත්ත්වයද නොදකමින් බගවන්තලාව, දික්කොය සහ මස්කෙලිය ආදී ප්‍රදේශවල වතුකම්කරුවන් කිලෝමීටර ගණනාවක් දුර ගෙවා ඊයේ රාත්‍රියේ සහ අද අලුයම පාගමනින් පැමිණීම නිසා ඔවුන්ට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දුන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට යටත්වයි. තව එනවද කට්ටිය? මේ අයක් විතර ගියා. පයින් ගිහලා පයින් ආපහු එන්න. බලන්න හම්බුණාද? හම්බුණා සර්. ඊට ඔයගොල්ලෝ පිටත් උනේ ගෙදරින් එන්න. ඩයට්ස්. දැන් වෙලාව පාන්දර 3යි. පාන්දර ගියාම මොකද කරන්නේ මෙතන? මට දැන් නැති වුණානේ. නිදාලා අපි මෙතන එළි වෙනකන් ඉන්නවා. දවල් වෙනකන් මෙතන තමයි ඉන්නේ. කෙසේ වෙතත් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවමංගල්‍ය කටයුතු සිදු වූ ආකාරයෙන් කොවිඩ් ව්‍යාප්තිය සිදු වූහොත් ඔහුගේ පවුලේ සමාජිකයන්ට එරෙහිව නඩු පවරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. COVID-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මේ රටේ ජනතාව සෞඛ්‍යාංශ සහ ආරක්ෂකාංශ පොලිසිය විශාල කැපකිරීමක් කරා. ඒ කැපකිරීමේදී මහ ජනතාවට ඇතැම් විට තමන්ගේ මළගෙවල් වලදී දිනයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඒ කටයුත්ත අවසන් කරන්න සිද්ධ වුණා. ඇතැම් අවස්ථාවල තමන්ගේ දෙමව්පියන්ගේ මృతදේහ බලා ගන්න දරුවන්ට නොහැකි වුණා. ඒ වගේම දරුවන්ගේ මృతදේහ බලා ගන්න දෙමව්පියන්ට නොහැකි වුණු අවස්ථාත් අපිට බිමේ වාර්තා වුණා. නමුත් පසුගිය දිනවල මිය ගියපු ගරු අමාත්‍ය තොණ්ඩමන් මැතිතුමාගේ දේහය ලංකාවේ ප්‍රදේශ 5කට අරගෙන ගිහිල්ලා දිගින් දිගටම මහ ජනතාව එක්රෝ
රොක් කරමින් නිරෝධායන නීති කඩ කරමින් මහ ජනතාවට නරක වැරදි පූර්වාදර්ශ සපයමින් කටයුතු කරනවා අපි පහුගිය දිනවල දැක්කා. ඒ වගේම අද දින පෙරවරුවේ වාර්තා වුණා මේක යම් යම් සීමා කිරීම් වලට ලක් කරන්න උත්සාහ කරපු නිරෝධායන පනතේ නිසි බලධාරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මේ අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් යම් බැනවැදීමක් සහ තර්ජනයක් කරනු ලැබුවා කියලා අපි පිළිකුළු නොතුව හෙලා දකිනවා ඒ කටයුත්ත. ඒ වගේම මෘත ශරීරය අරගෙන ගිහිල්ලා මේ කරන නාඩගමේදී යම් අවස්ථාවක වාර්තා වුණොත් රෝගී වාර්තා වීමක් හෝ යම් රෝග පැතිර යාමක් වාර්තා වුණොත් අපි ඊට එරෙහිව දැඩි නීත්‍යානුකූල පියවර ගන්න සූදානමින් ඉන්නවා. සංගමයක් විදිහට දේශීය සහ අවශ්‍ය වුණොත් විදේශීය මැදිහත් වීමකින් නීත්‍යානුකූලව කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා. අද උදෑසන කාලයේදී ආගමික නායකයන් දේශපාලනඥයන්ද තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත පැමිණියා. शांति 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 ගරුතර මහා සංඝරත්නය එතුමා කෙරෙහි පෑදෙන්න කාරණය එතුමා හින්දු භක්තිකයෙක් හැටියට උපත ලබාගෙන හිටියත් එතුමා බෞද්ධ දර්ශනය කෙරෙහි ගෞරවයක් පැහැදීමකින් යුක්තව කටයුතු කරනවා. කෙසේ වෙතත් අභාව ප්‍රාප්ත ආනුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයෙන් රැගෙන ගියේ අද පස්වරු 2ටයි. එලෙස දේහය රිය පෙරහැරින් නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණය වෙත රැගෙන ලැබුව අතර ඇඳිරි නීතිය නිසා දේහයට අවසන් ගෞරව දැක්වීමට නොහැකි වූ පිරිස් මාර්ග දෙපස එක්රැස්ව සිට තම නායකයාට පුෂ්ප පහර දැක්වුවා. මේ අවමංගල උත්සවය 200 දෙනෙකුට පමණක් සීමා කරන අතර මේ අවමංගල උත්සවය සඳහා සහභාගී වීමට පැමිණි සියලු දෙනාම නියමිත සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව මේ ස්ථානයට රැගෙන එන්නටත් යුද හමුදාව සහ පොලිසිය යහුසුලව කටයුතු කළා. 60 නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේ පිළියෙල කළ විශේෂ පීඨිකාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව අවමංගල උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. ආර්මුගන් තොණ්ඩමන් මැතිතුමාගේ සමු ගැනීම අපි කාටත් ඉතාම තදින් දැනෙනවා. විශේෂයෙන් මට මේ මොහොත ඉතාම තදින් සංවේගය දැනෙන මොහොතක් බව කියන්න ඕන. ආර්මුගන් තොණ්ඩමන් මැතිතුමා ජීවිතයෙන් සමුගන්න පැය කීපයකට කලින් ඇවිත් මාව හමු වුණා. අවසාන මොහොතේ හමු වුණු වෙලාවෙත් එතුමා මාත් එක්ක කතා කළේ තමන්ගේ වතුකරේ ජනතාවගේ ප්‍රශ්න ගැන. එතුමා වතුකම්කරු ජනතාවගේ වැටුපු රුපියල් 1000ක් කරන්න එක ගැන. ඒ නිසාම සමුගත දාට පසුදාම එතුමා අවසාන දවස කළ ඉල්ලීම් සියල්ල මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ විසඳා කාර්ය පිළිබඳව සාකච්ඡා. පසුගිය 27 වෙනිදා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතාමට පෞද්ගලිකව දුරකථනයෙන් කතා කරලා තොණ්ඩමන් මහතාගේ වියෝව සම්බන්ධයෙන් ශෝකය පළ කරා. බොහොමයක් ජනවර්ග නියෝජනය කරන නායකයෝ පාර්ලිමේන්තුවේ යන්නේ බලය ලබාගන්නේ ජාතිවාදය අවපුරලා. මුත් තොණ්ඩමන්ලා කවදාක්වත් බොරු න්‍යායන් අඩබාලා ජනතාවර වැට්ටුවේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා වතුකරේ ලේ වැගිරීම් සිද්ධ වුණෙත් නැහැ. ඒ නන්බුට අපි ආර්මුගන් තොණ්ඩමන් අවරලින් ආත්ම ශාන්ති පෙර වේන්ඩු කිරේන්. ஓம் சாந்தி சாந்தி சாந்தி. என் அப்பா நிறைய கனவு காண்றாரு மலையக அபிவிருத்தி சம்மந்தமா. இவரோட கனவுகளை நிச்சயமாக்க வேண்டியது என்னோட பொறுப்பு. ஜீவன் தொண்டமனாகிய நான் உங்களுக்கு என் வார்த்தையை தரேன். අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වුවා. සෙසු පිරිසද දේහයට අවසන් ගෞරව දැක්වීම ඉන් අනතුරුව සිදු වුණා. මේ මොහොතේ අවසන් ගෞරව එතුමන්ට පුද කරන එතුමාගේ පවුලේ උදවිය විතරක් නෙවෙයි. අර ඈත කඳු අතර සිට පවා අවමංගල්‍ය චාරිත්‍රයට කිරීමෙන් පසු දේහය ආදාහනය සඳහා චිතකය වෙත රැගෙන ගියා. ඒ සැබෑ ශ්‍රී ලාංකීය උවමනාව වෙනුවෙන් ஆறுமுகன் ராமநாதன் தொண்டமான் அவர்கள் තමන්ගේ නායකයාගේ නික්මයාම මාලිග
මාලිගාවත්ත පොලිස් වසමට අයත් ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මෙවන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පාතාල කල්ලියක අභ්‍යන්තර ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධ්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙවයිනටම ඇඳිරණයේදී පනවා තිබූ පසුගිය 19 වනදා ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් කඩුවලින් පහර දීමක් සිදු කර පසුව පසුගිය 28 වනදා කප්පම් මුදල් ඉල්ලා එම හෝටලයටම වෙඩි තැබීමක් සිදු කළා. එම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධ්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ 8ට පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ එළුවිල පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇත්තේ ලියනගේ ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩ ජනියා නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අංක 269 සමුද්‍රාසන්න පාර අඟුලාන මොරටු යන ලිපිණයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවටපත් පුද්ගලයා ඩුබායිහි සංගව සිටින අඟුලානේ අංජු නැමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයෙකු වන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් පසුගියදා සොයිසාපුර පිහිටි අවන්හලට මෝටර රථයකින් වෙඩි තබා පලා යමින් මිනිත්තු කිහිපයකට පසු ඩුබායි රාජ්‍යයේ දුරකථන අංකයකින් හෝටලයේ හිමිකරුට මරණ තර්ජනය එල්ල කිරීමේදීද ඔවුන් සිදු කළ තවත් ඝාතනයක් පිළිබඳව තොරතුරු අනාවරණ වුණා. මගෙන් බේරුවොත් ඔබ තමයි වැඩකාරයා. පංචශීලවත් බේරුවොත් නෑ මගෙන්. ඔබ බේරුවොත් ඔබ තමයි වැඩකාරයා. අදාළ දුරකථන සංවාදයේදී අනාවරණ වූ තොරතුරට අනුව ඔවුන් රංජන්ත සිල්වා නමැත්තෙකු ඝාතනය කර ඇති අතර එය මීට වසර 2කට පෙර දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රංජන්ත සිල්වා මහතාගේ ඝාතනය වන බව තහවුරු වෙනවා. එසේ ඝාතනයට ලක් වූ රංජන්ත සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාණන්ද වනවා. මම කියනවා නැතුව අන්ති තමයි මේක කරන්නේ කියලා. පොලිසියෙන් දාලා තින්නේ ගල්කිස්ස පොලිසිය. වෙන කවුරුත් කරන්නේ නැහැ. අන්ති කරේ. වසර 2කට ආසන්න කාලයක් ගත වුවද මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ කුඩු අංජු හෙවත් අඟුලානේ අංජු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවද එම ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සමීපතමෙකු වන කොණ්ඩ ජනියා නැමැත්තා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටියා. එසේ ඇප මත සිටියේදී ඩුබායිහි සංගව සිටින අංජුගේ මෙහෙයවීමෙන් සොයිසාපුර ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලා කොණ්ඩ ජනියා විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම ව්‍යාපාරික ස්ථානයට කඩුවලින් පහර දීමද අත්අඩංගුවටපත් වූ කොණ්ඩ ජනියා විසින් මෙහෙයවා ඇති අතර ඊට අදාළවම මීට පෙරද තවත් අපරාධකරුවන් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබුණා. අදාළ සැකකරු මොරටු වැඩබරන මහේස්ත්‍රාත් චරිත සිල්වා මහතාගේ නිවසට රැගෙන ගිය අතර අනතුරුව ඔහු ජූනි 5 වනදා දක්වා රඳවා තැබීමට නියෝග කර තිබෙනවා. මෙතර තවත් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් සොයිසාපුර හෝටලයේ හිමිකරුට ලැබී තිබුණ අතර එය සමාජ මාධ්‍ය වෙත දැනුත් වී තිබුණා. ඇයි මේ මම තාම නඩු වැටුන්නේ ඔබ ආපංකෝ උඹලා වෙලා නන් ඔෆිෂියල් චන්ඩිකම් කරලා තියෙනවා ඒවා අපිට ඔක්කොම අරන් තියෙනවා මේක ආපංකෝ අනේ මේක ආපන් මම මේ කියන එක ආපන් අපි උඹලාට කිව්වේ එක දෙයයි අපි උඹලාගෙන් කප්පන් ඉල්ලුවේ මොකුත් නැහැ අපි කිව්වේ කතා කරලා අඩ උඹලා රත්මලානේ මිනිස්සුන්ගෙන් අම්බ මම මේ කියන එක ආපන් ආන් ඉඳපන් මං කිව්වේ එකයි උඹලා රත්මලානේ මිනිස්සුන්ගෙන් මොනේ හම්බ කරේ උඹම කිව්වනේ මං ආවේ පුස් සයිකලයකින් කියලා දැන් ආද උඹලා CHR අරම මේවනේ පදින්නේ යකෝ රුපියල් ලක්ෂ 5ක් වියදම් කරපන් ඕකේ ඉන්න අහිංසක මිනිස්සුන්ට නැති බැරි මිනිස්සු බල්ලා හාල් ටිකක් බෙදා දීපන්. උඹලා ඒක කරේ නෑනේ. උඹලා ඒක කරේ නෑනේ. උඹලා කිව්වා නෑ. ඔබ තැන් දෙක තුනක දීලා තියෙන ටෝක් එකක් මේ චන්ඩිකමෙන් ආවොත් මං එක තපාත් දෙන්නේ අපි චන්ඩිකමෙන් ගන්නවන ඔබගේ බෙල්ල මිරිකලා ගන්නේ. අපි මෙයාව අපි අනුන්ගේ සල්ලි අරන් නෑ. කප්පන් අරන් නෑ. අපේ අතේ පව් නෑ. තේරුණාද? මේ කාපන් මම මේ කියන කාපන් මේ ආපන් ඔබ හිතාගනින් හෙට රෝහණව මැරුවා කියලා හෙට රෝහණව මැරුවොත් අනිද්දාට අපි කුඩු විකුණන එක නවත්තනවා මොකද අපි මේ ඔක්කොම කුඩු විකුණන්න මරා ගන්න සල්ලි අම්බ කරගන්න අපේ හිරගෙවල් වල ඉන්නේ උන්ගේ පවුල් නඩත්තු කරන්න එතනින් ගියාම අපි කාලා බීලා ජීවත් වෙලා ඉන්නේ තේරුණා රෝහණලා මේ අසංකව මරලා තමයි අපිව චණ්ඩි කරේ ඔබට හොදෙන් කිව්ව දේ ඔබ ඇහුවේ නෑනේ බං මං ඔබට කිව්වා නේද මං ඔබට එදාම කිව්වා නේද ඔබ හාල් ටික මිනිස්සුන්ට අහිංසක මිනිස්සුන්ට හාල් ටිකක් බෙදුවේ නැති වුණාම ලොක්කා එවෙලෙම කිව්වා ඔවුන්ට කඩ කරන්න දෙන්නත් එපා ඔවුන්ට රත්මලානේ හම්බ කරන්න දෙන්න එපා කියලා. උඩු කරන එක නෙමෙයි ධර්මයේ මං අහන්නේ ඇයි ඔයා මට එහෙම කරන්න කියන එක මං අහන්නේ. එහෙම කරන්නේ මට ආපු ඕඩරේට. මෙතර ඊයේ පස්වරු 5ට පමණ තවත් වෙඩි තැබීමක් සිදුව තිබුණේ මාලිගාවත්ත ලක්ෂිත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දසවන මහලේ නිවසක් තුළදී.
වෙඩිවැදීමෙන් හිසට බරපතල තුවාල සිදුව ඇති රවුෆ් නමැති 35 හැවිරිදි පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. පාතාල කල්ලියක අභ්‍යන්තර අර්බුදයක් මෙම වෙඩිතැබීමට හේතු වී ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මීට පෙර මෙම පාතාල කල්ලිය ක්‍රියාත්මක වී ඇත්තේ ඝාතනයට ලක් වූ මාමස්මී නමැති පාතාල කල්ලි නායකයාට බව අනාවරණ වනවා. 2018 වසරේ අගෝස්තු 30 වනදාද මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාර්ගයේදී මෙම පුද්ගලයාට කංජුබානි ඉම්රාන් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයන් විසින් වෙඩිතැබීමක් සිදු කළද එහිදීත් ඔහු සුළු තුවාල ලබා ජීවිතය බේරාගත්තා. කෙසේ වෙතත් පසුගියදා සිදු වූ වෙඩිතැබීමට පාතාල කල්ලි සමාජිකයන් සිව් දෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඔවුන් සොයා කොළඹ අපරාධ කොට්ටාශුවේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ වන විට මාලිගාවත්ත ලක්ෂ්‍යත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති බව මාලිගාවත්ත පොලිසිය සඳහන් කළා. අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 8 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඉන් 7 දෙනෙකුම විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයයි. මේ අතර කොවිඩ් ආසාදිත නාවික සෙබළෙකු හඳුනා ගැනීමෙන් පසු කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ එම මාවත අවට ප්‍රජාව අතරින් ඊයේ සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී නැහැ. ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 62ක්. ඒ අතරින් 26 දෙනෙකුම කටාරෙහි සිටි මෙරට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි. සෙසු පිරිස අතරින් 24 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර 8 දෙනෙකු කුවේට් හි සිටත් 30 දෙනෙකු මාලදිවයිනේ සිටත් මෙරට පැමිණි අය වෙනවා. තවත් අයෙකු නිරෝධායන කඳවුරක සේවය කළ යුද හමුදා සමාජිකයෙකු බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. මේ අනුව නාවික හමුදාවෙන් බැහැරව අනෙකුත් හමුදාවන්ගෙන් මෙතෙක් හඳුනාගනු ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 14ක්. පළමු ආසාදිත නාවික සෙබලා වාර්තා වූ 1 අප්‍රේල් 22 වනදා සිට දින 39කට පසුවත් එම නියදියෙන් තවදුරටත් ආසාදිත සෙබළුන් වාර්තා වනවා. ඒ අනුව මෙතෙක් හඳුනාගත් සමස්ත නාවික හමුදා ආසාදිතින් ගණන 758ක්. ඉන් තවත් 15 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 403ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරු 4 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 794 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. එය 49.01%ක්. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 515ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි ප්‍රතිශතය 31.19%ක්. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 311 දෙනා ප්‍රතිශතයක් ලෙස 19.2%ක්. අද දින තුල හඳුනාගත් නව ආසාදිතයින් ගණන 8ක්. ඒ අතරින් 7 දෙනෙකු විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර එක් අයෙකු නාවික හමුදා සමාජිකයෙකු වනවා. මේ අනුව මෙරටින් හඳුනා ගැනුණු සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1628ක්. ඒ අතරින් 801 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් 49.2%ක්. 817 දෙනෙකු තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන අතර එය 50.18% වනවා. මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන පවතින්නේ සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණයෙන් 0.61ක තරම් සුළු වගේකයි. අප්‍රේල් 30 වනදා සිට අද දක්වා ගත වූ මාස දෙක කාලය තුළ නාවික හමුදා නියදීන් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පරිබාහිරව සාමාන්‍ය සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වන්නේ නැහැ. අපට අද තියෙන ප්‍රශ්නය තමයි රෝගීන් විදිහටම ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙනවා. පැමිණෙන්නේ රෝගිය හදාගෙන. විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ පැමිණි 466 දෙනාම මේ වන විට පළවන වටයේ PCR පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. ඔවුන් නැවත PCR පරීක්ෂණයට ලක් කරන්නේ තවත් දින 10ක් ගත වුණාම. ඉතින් රටක් විදියට අපි බලන්නේ කුමන ආකාරයකට හෝ ප්‍රජාව තුළට මේ රෝගය පැතිරීම වළක්වන්නට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න. මේ අතර කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් ධර්මාරාම පාරේ වැඩබිමක සහ ස්වර්ණා පාරේ ප්‍රජාව අතරින් අහඹ ලෙස තෝරාගත් පුද්ගලයන් 65 දෙනෙකුගේ ජෛව සාම්පල අද ලබා ගැනුණු අතර ඒවා PCR පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතයි. ඊයේ ගෆූර් පාරේ සිදු කරපු PCR පරීක්ෂණ වලිනුත් ගෆූර් ගොඩනැගිල්ලවට සිදු කරපු පරීක්ෂණ වලින් අපිට එකම රෝගියෙක්වත් වාර්තා වෙලා නැහැ. එම නිසා දිගින් දිගටම කුඩා නියඳි තෝරාගෙන PCR සහ රුධිර පරීක්ෂණ කිරීමට ඊළඟ සතියේදී අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර හෝමාගම දියගම පිහිටි මොරටු විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සිසුන් 160 දෙනෙකු දින 23ක නිරෝධායන කාලයකින් පසුව අද සිය නිවෙස් පලා පිටව ගියා. මොවුන් සියලු දෙනාම විදේශගතව අධ්‍යාපනය ලැබුව අය වන අතර බහුතරය සිංගප්පූරුවේ සිට මෙරට පැමිණි අයයි. අද දිනය වන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුළ පුද්ගලයන් 5318 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා.
මේ අතර අද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳින නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම ඇඳින නීතිය හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මක බවයි. හෙට සිට ජූනි 3 වන බදාදා දක්වා ඇඳින නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජූනි 4 සහ ජූනි 5 යන දින දිවයිනටම ඇඳින නීතිය ක්‍රියාත්මක වෙනවා. ජූනි 6 වන සෙනසුරාදා සිට යලි දැනුම් දෙනතුරු ඇඳින නීතිය බලපැවැත්වෙන්නේ සෑම දිනයකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. මේ අතර අද පස්වරුවේ තවත් COVID-19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එම දෙදෙනාම විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන්. යනුව මෙරටින් හඳුනාගත් සමස්ත COVID ආසාදිතයන් ගණන 1630ක්. COVID-19 වෛරසය පැතිරීම හමුවේ දුෂ්කරතාවයට පත්ව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම රජයේ වගකීම වුවද එය කළ යුත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ සංවිධානය කළ ඉටුකම වැඩසටහන සමග අද එක්වෙමින්. COVID-19 අරමුදල සහ රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව පැහැදිලි කරනු ඉටුකම විශේෂ වැඩසටහන සියලු විද්‍යුත් නාලිකාවල අද පෙරවරුවේ සමගාමී විකාශයක් ලෙස විකාශය කෙරුණා. පසුගිය මාසේ 30 වෙනිදාට පස්සේ අපේ ජන සමාජය තුලින් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නැහැ. ඊළඟට විතර රටවල ඉන්නවා මං හිතන්නේ 40000කට වැඩි අධික සංඛ්‍යාවක් ඉන්නවා ලංකාවට එන බලාපොරොත්තුෙන් අපේ ශ්‍රී ලාංකිකයෝ. කොයි රටක හිටියත් කොයි තරහතරමක පුද්ගලයෙකු වුණත් අමාරු වෙලාවට මතක් වෙන්නේ මව්බිම. අපේ යුතුයකම සහ වගකීම තමයි රජයක් විදියට ඒ සෑම පුද්ගලයෙකුටම ආපහු මව් රටට එන්න අවස්ථාව ලබා දීම. නමුත් එහෙම අවස්ථාව ලබා දෙනවා කියලා රටේ දැනට ඉන්න මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාව අපි මායින් කරන්නේ නැතුව ඒ හැමෝටම එකපාර එන්න දුන්නා නම් මේක නවත්ත ගන්න බැරි වෙන විදිහට පැතිරිලා යනවා. හොඳම උදාහරණය තමයි කුවේට් රටෙන් ප්ලේන් ලෝඩ් දෙකක් ආවා. 400 ගාණක් ඒකේ ආවා. ඒකේ දැන් 100 ගාණකට මේ රෝගේ වැළඳිලා තියෙන්නේ. කොහොමද ශ්‍රී ලංකාවේ දැන් මම හිතන්නේ 1500 ඉක්මවා කියලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් සියල්ල අත්සන් කරලා බැඳිලා ඉන්නවා මේ IHR International Health Regulations කියලා දෙයකට. ඒ සම්මුතියන්ට අනුව ඇත්ත වශයෙන්ම රෝගී අය එහෙම බලෙන් පටවන්න බෑ, යවන්න බෑ. අපේ චීන කාන්තාව අපි සම්පූර්ණයෙන් සුව කරලා ගියේ. නමුත් ඒ සම්මුතියෙන් අනුව හැම විටම ක්‍රියා නොවන බවත් අපිට පෙනී යනවා. දැන් උදාහරණයක් හැටියට ඒ රෝගීන් හරිනම් PCR පරීක්ෂණයට ලක් කරලා ඒ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ට ප්‍රතිකාර කළා ඒ PCR පරීක්ෂණය අනුව නෙගටිව් වෙන අය තමයි අත් වශයෙන්ම තවත් රටකට යවිය යුත්තේ. දැන් මට කියන්න දැන් මේ වන විට මේ කාලය ඇතුළත මේ අරමුදලට කොච්චරක් එකතු වෙලා තියෙනවද? වෙබ්සයිට් එකට යන් වෙබ්සයිට් එක මේ අවස්ථාවේ උඩ පේනවා ඇති itukama.lk කියන වෙබ්සයිට් එක දැනට කොච්චරක් දායකත්ව වෙලා තියෙනවද කියලා. අපි 1.213 බිලියන් එකතු වෙලා තියෙනවා මේ itukama වෙබ්සයිට් එකේ. ඊට පස්සේ ඔබට දායකත්ව වෙන ක්‍රම තියෙනවා. ඒත් බැරි නම් මේ ආයතනයේ මට්ටමින් ඔබ යම්කිසි එකතුවීමක් කළොත් ඔබට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඔබගේ චෙක්පත බාර දෙන්න පුළුවන්. සැලසුම් මෙතුමන්ලාගෙන් ලබාගෙන රජයක් විදියට ඒ අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මූලික දේවල් ඒ කියන්නේ යටිතල පහසුකම් ඇතුළුව ඒ හැම දෙයක්ම ලෑස්ති කරන්න මම හිතන්නේ මේ අරමුදලෙන් ප්‍රයෝජනවත් වේ. ජූනි මාස 8 වෙනිදා සිට රට නැවත විවෘත කරන බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී අද ප්‍රකාශ කළා. මේ වන විට ලෝපුරා කොවිඩ් ආසාදිතින් 61 ලක්ෂය ඉක්මවා වාර්තා වන අතර සිදුව ඇති සමස්ත මරණ ගණන 3,71,573ක්. ජූනි මාස 8 වනදා සිට රට පුරා අවන්හල්, හෝටල්, ව්‍යාපාරික ස්ථාන සහ පූජනීය ස්ථාන ජනතාවට විවෘත කිරීමට ඉන්දිය රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම එළඹෙන ජූලි මාසයේ පටන් පාසල් දියලි විවෘත කිරීමට එරට රජය අපේක්ෂා කරනවා. කෙසේ නමුත් කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වන අධි අවදානම් කලාප තවදුරටත් අකර්මණය කර තිබීමට පියවර ගන්නු ඇති. මෙවන් පසුබිමක ඉන්දියාවේ ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයින් 8336ක් සහ මරණ 205ක් වාර්තා වී තිබෙනවා. එරටින් කොවිඩ් ආසාදිතයන් 1,82,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර සමස්ත මරණ ගණන 5,186ක්. මේ අතර පොදු ස්ථාන වෙත පැමිණීමේදී මුඛාවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පාකිස්තාන රජය තීරණය කර තිබෙනවා. පසුගියදා හඳුනාගෙනු ආසාදිතයන් 3039ත් සමගින් එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 69496ක්.
කොවිඩ් වසංගතයේ වැඩිම බලපෑමට ලක් වූ ඇමරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 18 ලක්ෂයක් වවා ගොස් ඇති අතර වාර්තා වන මරණ ගණන 1,55,557ක්. ලබන මාසයේ ඇමරිකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ G7 සමුළුව කල් දැමීමටද ජනාධිපති ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙවර සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට පෙර ආතුව සමුළුව පැවැත්වීමට ජනාධිපතිවරයා සූදානම් වන අතර රුසියාවට, දකුණු කොරියාවට, ඕස්ට්‍රේලියාවට මෙන්ම ඉන්දියාවටත් ඒ සඳහා ආරාධනා කර තිබීම විශේෂත්වයක්. කොවිඩ් පැතිර යන වාතාවරණයක් තුලදීත් මීට පෙර මුඛ ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති ට්‍රම්ප් අතට අතදී ආචාර නොකිරීමට වග බලාගත් අවස්ථාවක් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර ඇමරිකානු කළු ජාතික තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී මේ යාමේ සිද්ධියක් අරබයා ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් එරට ලොස් ඇන්ජලිස්, ෆිලඩෙල්ෆියා ඇතුළු නගර කිහිපයකට ඇඳින නීතිය පනවා තිබෙනවා. සමාජ දුරස්ථ කරන සීමා පවා නොතකමින් පැවැත්වෙන මෙම විරෝධතාවයකට එක්ව සිටි කාන්තාවක් රිය අනතුරකට ලක් වූයේ මෙලෙසින්. මෙවන් පසුබිමක ඇමරිකානු අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නැවුම් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් SpaceX නම් පෞද්ගලික ආයතනයකින් යැවූ රොකට්ටුවකින් NASA ආයතනයේ ගගනගාමීන් දෙදෙනෙකු අභ්‍යවකාශගත කෙරුණා. මෙම සුවිශේෂී මෙහෙයුම සිදු වුණු ආකාරය සජීවීව නැරඹීමට ජනාධිපති ට්‍රම්ප්ද එක්ව සිටියා. ගත වූ පැය 24 තුළ හඳුනාගත් වාර්තාගත කොවිඩ් ආසාදිතයින් 33274 දෙනාද සමගින් බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්න වී තිබෙනවා. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 28849ක්. මේ අතර රුසියාවෙන් කොවිඩ් ආසාදිතයන් 3,96,575ක්, ස්පාඤ්ඤයේ 2,86,308ක්, එක්සත් රාජධානියේ ආසාදිතයින් 2,72,826ක් වාර්තා වී තිබෙනවා. වෛරසය පැතිර යාම ආරම්භ වූ චීනයෙන් ඊයේ දිනේදී අලුතින් හඳුනා ගැනුණේ ආසාදිතයන් දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක්. මේ අතර ඉදිරි කාලයේදී පුද්ගලික රාශිවීම් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නව නිර්දේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම ජන ඒක රාශිවීම් සියල්ල නිරෝගී පුද්ගලයන්ට පමණක් සීමා කර ඇති අතර ඔවුන් පවසන්නේ පූර්ව අවදානම් තක්සේරුවකින් පසුව පමණක් ඒවා සිදු කරන බවයි. කඩින් කඩ ජනතාව ඇතුළු කර ගැනීම, ප්‍රවාහන පහසුකම් වැඩි කිරීම, ආසන වෙන් කිරීම, පැවැත්වෙන ස්ථානයේ දහරතාව සලකා බැලීම, ඉසව්ව දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ හෝ බාහිර ස්ථානයක පැවැත්වීම මෙසේ නිකුත් කළ නිර්දේශ අතරට අයත්. පාස්කු ඉරුදින මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරයට දින 2කට පෙර එනම් මහසිකුරාදා දිනයේද සියොන් දේවස්ථානයට ගොස් ඇති බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. සියුන් දේවස්ථානයේ බාර දේව ගැතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේ මේ බව අනාවරණය වූ අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාර එල්ල කිරීමට පෙරද එම ප්‍රහාරකයා Taman හමු වූ නමුත් ඔහු බෝම්බකරුවෙකු යයි හඳුනා ගැනීමට Tamanට නොහැකි වූ බවයි. එසේම ඊයේ සාක්ෂි දුන් අවස්ථාවේ සියොන් දේවස්ථානයේ දේව ගැතිවරු කොමිසම හමුවේ හඬා වැටුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ දින පළමුව සාක්ෂි ලබා දුන්නේ මඩකලපුව සියොන් දේවස්ථානයේ ගණේශ මූර්ති තිරුකුමාර දේවගතිවරයායි. එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් දේවගතිවරයා සඳහන් කළේ ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින උදෑසන මින් පෙර Taman නොදුටු පුද්ගලයෙකු දේවස්ථානයේ අසල සිටිනු නිරීක්ෂණය කළ බවයි. පසුව අදාළ තැනැත්තාගෙන් කළ විමසීමේදී ඔහු Tamanව උමර් ලෙස හඳුන්වා දුන් අතර දේවස්ථානයේ නැරඹීම සඳහා එහි පැමිණි බව සඳහන් කළ බව දේවගතිවරයා කොමිසම හමුවේ සඳහන් කළා. කෙසේ වෙතත් දේවස්ථානයේ ඇතුළට යාමට කළ ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළ අතර තම මවට අසනීප තත්ත්වයක් ඇති බැවින් දේව ආශිර්වාදයක් කර ගැනීමට අවශ්‍ය බවත් සඳහන් කළේයයි දේවගතිවරයා පැවසුවා. මෙහිදී කොමිසම දේවගතිවරයාගෙන් විමසා සිටියේ අදාළ සංවාදයේ කුමන භාෂාවෙන් සිදු වූයේද යන්නයි. සංවාදයේ දමිළ බසින් සිදු වූ අතර ඔහු සිය මවට උම්මා යනුවෙන් ආමන්ත්‍රණය කරන නිසා අදාළ පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් යයි Tamanට හැඟී ගිය බව දේවගතිවරයා පැවසුවා. අදාළ පුද්ගලයා ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ සිට පැමිණියේයයි ඔහු Tamanට පැවසූ බවත් එම තැනැත්තා රෝස පැහැති ටී-ෂර්ටයක් ඇඳ සපත්තු පැළඳ විශාල බෑගයක් පිටෙල්ලාගෙන තොප්පියේ පපුවට තද කරගෙන සිටි අතර ඒ තුළද කුඩා බෑගයක් තිබූ බව සාක්ෂිකරු සඳහන් කළා. පසුව එම තැනැත්තාව දේවස්ථානයේ කටයුතු කළ ස්ටැන්ලි නම් දේවගතිවරයාට මුණගස්වා තොරතුරු ලබා ගන්න යනුවෙන් ප්‍රකාශ කර Taman දේවස්ථානයෙන් පිටව ගිය බවයි දේවගතිවරයා පැවසුවේ. කෙසේ වෙතත් Taman දේවස්ථානයෙන් පිටත්ව කිලෝමීටර් 5කට ආසන්න දුරක් යන විට දේවස්ථානයේ කලබලයක් ඇති වී තිබෙන බව දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේයයි දේවගතිවරයා ප්‍රකාශ කළා. ඇමතුම ලදසනින් ජලි දේවස්ථානයට පැමිණි Tamanට ස්ටැන්ලි දේවගතිවරයාව මුණ ගැසුණු අතර ඔහු හඬමින් අර මනුස්සයා තමයි මොනවා හරි කළේ යයි පැවසූ බවද හෙතෙම පැවසුවා. මෙහිදී වඩාත් සංවේදී වෙමින් දේවගතිවරයා සඳහන් කළේ බෝම්බ ප්‍රහාරයෙන් තම 12 හැවිරිදි කුඩා පුත්‍රයාද ජීවිතක්ෂයට පත් වූ බවයි. පුතු මිය ගිය බව දැනගන්නා විට එදින පස්වරු 6 පමණ වී තිබූ අතර හඳුනා ගැනීමට පවා නොහැකි
නොහැකි වනසේ විකෘති වී තිබූ කුඩා පුතුගේ සිරුර හඳුනා ගැනීමට හැකි වූයේ එදින දේව මෙහෙයේදී ඇඳීමට තමන් පුතුට මිලදීගෙන දුන් නවතම කමිසේ රෙදි කැබැල්ලක් මෘත ශරීරයේ ඇලී තිබීමෙන් බවකී දේවගති ගණේශමූර්ති තිරුකුමාර් කොමසම හමුවේ හඬා වැටුණා. ඉන් අනතුරුව ජනාධිපති කොමසම හමුවේ සාක්ෂි ලබා දුන් නාගයා ස්ටැන්ලි දේවගතිවරයාද සඳහන් කළේ තමන්ද උමරණ මැත්තාට දේවස්ථානයේ ඇතුළට පැමිණෙන ලෙස සඳහන් කළද තමන්ට දුරකථන ඇමතුමක් ලැබීමට නියමිතයයි පවසමින් ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කළ බවයි. කෙසේ වෙතත් එම පුද්ගලයාට තිබුණේ ISIS සංවිධානයේ සමාජිකයෙකුගේ පෙනුමයයි තවන්ට සැකමත වූ බවද සාක්ෂිකරු පැවසුවා. එසේම එම පුද්ගලයා පිළිබඳව දේවස්ථානයේ සේවය කළ යෝගනාදන් නමැත්තාට පැවසූ විට යෝගනාදන් ඊට දින දෙකකට පෙර එනම් මහසිකුරාදා දිනේදී මෙම තැනැත්තා සියොන් දේවස්ථානයේ අසල සිටිනු දුටුවේ යයි පැවසූ බවද ස්ටැන්ලි දේවගතිවරයා ජනාධිපති කොමසම හමුවේ අනාවරණ කළා. අනතුරුව ආගන්තුක පුද්ගලයා ගැන සොයා බැලීමට දේවස්ථානයේ සිටි තව හිතවතුන් දෙදෙනෙකු යොමු කළ බවත් ඔවුන් එම තැනැත්තා සමග යම් මතභේදාත්මක අදහස් හුවමාරුවක නිරත වූ අවස්ථාවේ එකවරම විශාල පිපුරුම් හඬක් ඇසුරු බවත් හෙතෙම පැවසුවා. ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදීම තමන් දේවස්ථානය තුළට ගිය අතර සෑම තැනකම විසිරී තිබූ කුඩා දරුවන්ගේ අප්‍රාණික සිරුරු තම ජීවිතයේ දුටු ඛේදනීයම දර්ශනය බවකී ස්ටැන්ලි දේවගතිවරයාද ජනාධිපති කොමසම හමුවේ හඬා වැටුණා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර උද්ගත වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම බැඳී සිටිනවා කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථිරත්වයෙන් ක්‍රියාත්මක කරපු වැඩසටහනක් නිසා අප බලවේගයත් සමග එකට කටයුතු කරන කිසිදු සමාජිකයෙකුට නීතිමය පියවර ගන්නට කිසිම ප්‍රතිපාදනයක් නැහැ. අපේ මහ ගෙදර ආරක්ෂා කළ කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය ඒක රැකගෙන ඉන්නවා. මේක කුලිය ගෙදරක් කරන් වෙනින් තැනකට ගිහලා සද්ද කරනවා නේද? ඒක වෙනම කණ්ඩායමක්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයිනේ අපිත් එක අපිට පුළුවන් ඔය කියන කට්ටියව පක්ෂෙන් නිරපන්න එතකොට. ඒ වැඩේ කරගන්න තමයි මේ try කරන්නේ. පැහැදිලිව කියන්න කැමති මේ මැතිවරණදී කවුරු හරි මහ බැංකු කල්ලියට ඡන්දයක් දෙනව නම් ඊට වැඩිය හොඳයි ඒ ඡන්දේ පොහොට්ටුවට දෙන්න. මහ දවාලේ මහ බැංකුව බිඳලා මහා බැඳුම් කර මංකොල්ලේ දායක උනේ ඒකෙන් වික්‍රමසිංහ කල්ලියටවත් සජිත්ගේ කල්ලියටවත් ගැලවීමක් නැහැ. මේ හොරමුල අද දෙකට කැඩලා දෙපැත්තට චෝදනා කරනවා. ඒකට හිටපු අගමැති වික්‍රමසිංහ සම්බන්ධ යම්සේද සජිත් ප්‍රේමදාසත් ඒකට සම්බන්ධයි. සුජීව සේරසිංහත් ඒකට සම්බන්ධයි. අජිත් පී පෙරේරත් ඒකට සම්බන්ධයි. රවි කරුණානායක ඒකට සම්බන්ධයි. බලන්න කණ්ඩායම රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, වජිර අබේගුණවර්ධන, තිලක් මාරපන, දයා ගමගේ කණ්ඩායම බලන්න එක නමක් කියන්න හොඳ නමක්. නවීන් දිසානායක අවුරුදු 10ක් එහෙ දැන් මෙහෙ. හැබැයි මතක තියාගන්න සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පෙන්නන සංදර්ශනය එතුමා අද පටන් ගත්ත එකක් නෙවෙයි. එතුමා මේ සංදර්ශනයෙන් පටන් ගන්න තියෙන්නේ 2006 අවුරුදු ඉඳගෙන. ගාරෝ සජිත් ප්‍රේමදාස මහත්මනේ ඔබතුමා වෙනුවෙන් අවුරුදු 25ක් ගුටි කාපු, මරුන් කාපු, ගෙවල් ගිනි තියාගත්ත පාක්ෂිකේ අසරණ පාක්ෂිකේ දරුවන්ට දීපු රැකියාවල් 3000කට ආසන සංඛ්‍යාවක් සම්බන්ධ දරුවෝ අද දුක් විඳිනවා. හරියට දවල්ට කන්න බත් වේල හොයාගන්න බැරුව. සජිත් ප්‍රේමදාස මහත්මනේ ඔබතුමා නායකයෙක් නෙවෙයි. ඔබතුමා කුජීත දේශපාලඥයෙක් කෙනෙක් මම ප්‍රකාශ කරනවා. ආණ්ඩුව අද ප්‍රයෝගික කරගෙන තියෙනවා. විපක්ෂයේ කාණ්ඩායම් දෙකට කඩලා එක කාණ්ඩායමක සහයෝගය අරන් අනිත් කාණ්ඩායමට ගහන්න. ඒ ව්‍යාපෘතියේ එක් කොටසක් තමයි ඊයේ පෙරේදා අපේ 100කට ආසන්න පිරිසක් එළියට දැම්ම කියලා එක්සත් ජාතික පක්ෂයේ සුළුතරයක් ඉන්න කාණ්ඩායමේ තීරණය. අපි දින 52 ආණ්ඩුව හදනකොට හර්ලි ගහ මන්දිරය අතහැරලා යන්නේ නැතුව නොඑක් ආකාරයෙන් පාර්ලිමේන්තුවේ කතානායකතුමාත් අල්ලාගෙන ලොකු ගේම් එකක් දුන්නා. හැබැයි ඒක ආණ්ඩුවත් ඒ වෙලාවේ ආරක්ෂා කරා. ඒකට කොතකොට සැලකීමක් හැටියට තමයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා තනි කරලා මේගොල්ලෝ ගිහිල්ලා වෙනම පක්ෂයක් හදාන්න එතුමාට ගහන්න හදන්නේ. නමුත් ඒ මනුස්සයා තනි කරලා දාලා අද මේ කට්ටිය ඒගොල්ලෝගේ එයාගේ බෙල්ල කපන්න හදනවා. ඒක ඔකෙම පේනවා මේගොල්ලෝගේ තියෙන යුතුයකම් සහ මනුස්සකම් මොනවද කියන එක පිළිබඳව. දිවිනේ වෙරළ තීරයන් 3ක් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් මිලියන 890ක් වැය කරමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා වැලි පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කළා. කෙසේ වෙතත් මෙහි ගල්කිස්ස වෙරළ තීරයට අයත් කොටසේ වැලි මෙවන විට සම්පූර්ණයෙන්ම මුහුදට ගසාගෙන ගොස් ඇත්තේ ඒ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 120ක පමණ මුදලද අපතේ හරිමින්. මේ ඒ පිළිබඳ අප කළ සොයා බැලීමක්. ටෝමස් මෙඩ්ලන් බ්‍රිතාන්‍ය අඩුකාරවරයා සහ ලැබීනියා ආදර කතාවට සාක්ෂි දරන රන්වන් සැතපුම ලෙස නම් දරා ඇති ගල්කිස්ස වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ සොඳුරු තෝතැන්නක්. එම ස්වභාවික සුන්දර වෙරළ තීරයේ කාදනය වැළැක්වීම සඳහා බව පවසමින් රුපියල් මිලියන 120ක් පමණ වැය කරමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් වැලි පෝෂණ ව්‍යාපෘතියක් විදේශීය සමාගමකට බහර දුන්නා. පසුගිය රජයේ කැබිනට් අනුමැතියද සහිතව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියෙන්
රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර 6ක් ඈතින් පිහිටි වැලි නිදියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර කියුබ් 1,50,000ක් පුරවනු ලැබුවා. ඒ පිළිබඳව සොයා බැලීමට ඉකුත් අප්‍රේල් 23 වනදා අද දෙරණ ගල්කිස්ස වෙරළ තීරයට යන විට එය දිස් වූයේ මෙලෙසින්. නමුත් ගල්කිස්ස වෙරළ තීරය සුන්දර කළ ස්වභාවික ගල්පරයන්ද යට කරමින් ප්‍රතිනිර්මාණය කළ කෘත්‍රිම වෙරළ තීරයේ වැලි මුහුදටම ගසාගෙන යන අයුරු අද එහි ගිය අපට දක්නට ලැබුණා. පරිසර වේදීන්ගේ විරෝධය මැදේ මිලියන ගණනක් මහජන මුදල් විනාශ කරමින් සිදු කළ මේ වැලි පෝෂණ ව්‍යාපෘතිය පිළිබඳව අදත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන්නේ දැඩි විරෝධයක්. මෙම චෝදනා සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගෙන් අද දෙරණ විමසීමක් කළා. හැම තැනම හැම දෙනාම කතා කරන්නේ එක් පැත්තක අඩුණු වැලි ප්‍රමාණය ගැන පමණයි. නමුත් අපි ව්‍යාපෘතිය නිර්මාණය කළේම එක් පැත්තකින් වැලි අඩු වෙලා එම වැලි ප්‍රමාණය උතුරු දෙසට ඒ කියන්නේ වැල්ලවත්ත දෙසට වැලි ක්‍රමයෙන් තැන්පත් වෙලා වැල්ලවත්ත දෙසට කිලෝමීටර් 2කට පමණ ආසන්නයෙන් වෙරළ තීරයක් නිර්මාණය වෙලා මීටර 15ක පමණ වෙරළ තීරයක් නිර්මාණය කරන්නට තමයි අපේ ව්‍යාපෘතිය ආරම්භ වුණේ. කිසිම දැනට ඒ වෙරළ කාදන තත්ත්වයක් නෙවෙයි දක්නට ලැබෙන්නේ. එම සම්පූර්ණම සාවද්‍ය ප්‍රකාශය. අද වෙනකොට එතන තිබුණ පරිසර පද්ධතිය, එතන තියෙන ඉතා කුඩා ශුද්‍ර ජීවීන්, ඇල්ගී, නොයෙකුත් අපෘෂ්ඨවංශිකයන් ඇතුළු ඉතාම අලංකාර පරිසර පද්ධතිය විනාශ වෙලා ගිහින් තියෙනවා. ඒකම වැලි ගන්න පම්ප කිරීමේදී එතන තවත් පරිසර හානියක් වුණා. පරිසර දූෂණයක් සිද්ධ වුණා. ගල්කිස්ස මුහුදු තීරය කියන්නේ බොක්කක්. ඒක ස්වභාවික පැවැත්මක්. වාරකම් කාලයට ගොඩට එනවා, අනිත් කාලයට වෙරළේ නිර්මාණය වෙනවා. ඒක ස්වභාවික සංසිද්ධියක්. පරිසර අලංකාර නිසා සංචාර කර්මාන්තයට හානියක් වෙලා තියෙනවා. ව්‍යාජ ප්‍රකාශය කරලා ජනතාව නොමග යවලා මේ දේ වහගන්න බෑ. අද ජනතාවට සහ රටට සිද්ධ වෙච්ච හානියට කවුද COVID-19 ව්‍යාප්තිය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ මානසිකත්වයේ ඉහළ නැංවීම සඳහා දෙරණ මාධ්‍ය ජාලය භාතිය සන්තෝෂ් සමග සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානය කළ BNS Drive-in Concert රත්මලාන ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. මේ අතර ඊයේ පැවති ප්‍රසංගය සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍රවල සම්පූර්ණ මුදල ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කෙරුණා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෝටර් රථය සිට නැරවිය හැකි මෙම නවම ප්‍රාසංගික අත්දැකීම දෙරණ මාධ්‍යජාලය විසින් ජනතාවට තිරණ කරනු ලබන්නේ භාතිය සන්තෝෂ් සහ ඩයලොග් සමග එක්වයි. BNS Drive-in Concert ඊයේ පස්වරු 5ට රත්මලාන ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ආරම්භ වුණා. භාතිය සන්තෝෂ් උමාරියා ඇතුළු තාරුණ්‍යයේ හදබැඳි ශිල්පීන් රසක් සහභාගී වූ ප්‍රසංගය හැඩවුණේ ඉන්ෆිනිටි සංගීතයෙන්. ඊයේ පැවති ප්‍රසංගය සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍රවල සම්පූර්ණ මුදල ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කෙරුණා. මේ අතර අද දිවයිනට මැදිරි නීතිය පනවා ඇති බැවින් අදට නියමිත ප්‍රසංගය ජූනි 1 වනදා එනම් හෙට දින දක්වා කල් දැමීමට සිදු වූ අතර ඒ නැරඹීමට අද ප්‍රසංගය සඳහා වෙළඳීගත් ප්‍රවේශ පත්‍ර වළංගු වනවා. දැන් තවත් පුවත් කිහිපයක්. කඩනමින් දැරිසත්කාරයක අවශ්‍ය රෝහල් සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 2000ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලෙහි සමාරම්භය ලෙස මේගමුව දිස්ත්‍රික්ක මහරෝහලේ දැරිසත්කාරයකගේ ජනතා ඉදිරිපත් කර තිබෙනවා. වෛද්‍ය දැරිසත්කාරයකකින් සහ ශල්‍ය දැරිසත්කාරයකකින් සමන්විත අංග සම්පූර්ණ දැරිසත්කාර සංකීර්ණයක් ස්ථාපනය කරන අතර එම වාට්ටු සංකීර්ණය ඇඳම් 10කින් සහ නවීන තාක්ෂණයන්ගෙන් යුත් දැරිසත්කාර උපකරණ වලින් සමන්විතයි. අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වන රජී රණතුංග මහතාගේ 12 වන ගුණාස්මරණය අදට දී තිබෙනවා. ඒ මහතාගේ පුත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද උඩුගම්පුර පිහිටි රජී රණතුංග පිළිරුවට පුෂ්ප පහර දැක්වුවා. මාවතගම ෆ්‍රැන්සිස්කාවත්ත ප්‍රදේශයේ එළවලු සහ පළතුරු වගාවන් ආශ්‍රිතව පළකිඩි විශේෂයක් බෝවීමෙන් ගොවි ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. පෙරදිනේ ගන්නෝරෝ කෘෂිකර්ම පර්යේෂකයින් සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයාද පැමිණ මේ පිළිබඳව අවධානය යොමු කර පරීක්ෂණයක් ආරම්භ කළා.
පසුගියදා රාත්‍රියක පිටකොට්ටේ ප්‍රදේශයේදී මෝටර රථයක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. COVID-19 වෛරසය අවදානම හේතුවෙන් තාවකාලිකව නවතා දැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ පැනවූ නීති රීතිවලට යටත්ව අධිර කිහිපයක් යටතේ හෙට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ පුහුණුවීම ආරම්භ කරන්නේ දින 81ක විරාමයකින් පසුවයි. COVID-19 වෛරසයේ බලපෑම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තාවකාලිකව නවතා දැමුණේ පසුගිය මාර්තු මාසයේදී. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ක්‍රමවත් ලෙස COVID-19 වෛරසය පාලනය කිරීමත් සමග ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කළේ ජූනි මාස පළමු වනදා සිට ජාතික සංචිතවල පුහුණුවීම ආරම්භ කිරීමටයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු අදියරේ පුහුණුවීම් කොළඹ CCC ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ කිරීමට නියමිත අතර මෙම පුහුණුවීම් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් මත සිදු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ඇතුළු පුහුණුකරුවන් සිව් දෙනෙකුගේ අධීක්ෂණය යටතේ පැවැත්වන දින 12ක පළමු පුහුණු වැඩසටහනට ක්‍රීඩකින් 13 දෙනෙකු ඇතුළත් වී තිබෙනවා. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.